දෙවියන් වහන්සේ ජීවමානයි. දෙවියන් වහන්සේ බලවන්තයි. ආ දවසේ ඔබට මට සභාවට දේශයක යහපත් පණිවිඩ සූදානම් කර දෙනවා. අපි අසමු, අපි කීකර වෙමු, යටත් වෙමු, මේ වචනේ එක්සිට වෙමු. ඒ තුලින් ඔබට මේ පවුලට අසන්නස්ලේ දානම දෙවියන් වහන්සේ ආශිර්වාද කරසේක්වා. ආමේන්. හාලෙලූයා. අද දවසේ දේශනා මාතෘකාව ඔබ ලෝකයට අයිතිද ප්‍රශ්නයක්. ඔබ ලෝකයට අයිතිද? මොහොතක් කල්පනා කරලා බලන්න ඔබ අයිති කාටද කියන එක ඇවිල්ලා. සමහර විට ගැලවික ලබා ගන්නා වූ බෞද්ධිස්ම ලබා ගන්නා වූ සෙනග තමන් අයිති කාටද කියලා අමතක කරලා ජීවත් වෙන්නා වූ ජන සමාජය තමයි ඔබ ඉදිරි බාහිරේ නිවෙන්නේ. නෝ ප්‍රේමයේ දේවදරුවනේ හැම ජීවිතයක්ම හැම මිනිසෙක්ම හැම පවුලක්ම දෙවියන් වහන්සේට වටිනවා. මොකද මම ගොඩාක් අය සමග වැඩ කරනවා. ඔහුගේ අධ්‍යක්ෂක සාක්ෂි මාත් එක්ක බෙදා ගන්නවා. කණ්ඩායමක් ඉතා ප්‍රීතියේ සතුටේ සමාදානයේ ජීවත් වෙනවා. තවත් කණ්ඩායමක් ප්‍රශ්න කරදර බාධා පීඩා මැද ජීවත් වෙනවා. හැබැයි කෙසේ ජීවත් වුණත් මිනිස්යා සහ දෙවියන් වහන්සේ අතර තිබෙනා සම්බන්ධතාවය අපි මොහොතක් විතර බලන්න අවශ්‍යයි. ඒක හරි දැන තිබෙනවද කියන එක. ඔබගේ ගනුදෙනුව අපි දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරනවා. දෙවියන් වහන්සේ අපි සමග ගනුදෙනු කරනවා. අපි හරියට ඒ දෙක කොළොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. නෙමෙයි බොහෝ අය කියන කාරණයක් තමයි මට ප්‍රශ්න ගොඩයි. මට කවදාවත් දිනුවක් නැහැ. මට කවදාවත් පැවැත්මක් නැහැ. මම කොච්චර නමස්කාර කළත් කොච්චර වන්දනාමාන කළත් කොයි ආකාරයක දිවයන් සතුට කළත් මට එන්නේ පීඩා ප්‍රශ්න තමයි. ඔහුට අමතකයි ඔහුගේ ජීවිතයේ අනිත් පැත්ත. ඔහුගේ වැරද්ද තේරෙන්නේ නැහැ. ඔහු කල්පනාවේ ඔහුගේ ගනුදෙනුව දිවයන් මාර්ගය හරියට තිබෙනවා නම් ඔහුට කවදාවත් වරදින්න බෑ. ඒ ගනුදෙනුව හරියට ජය කරලා ජයග්‍රහණය කරන මිනිස්සෙක් මම. මේක මගේ සාක්ෂිය. ඒ සාක්ෂිය නැත්නම් මට දේශනා කරන්න බෑ. ඒ නිසා අපි මිනිස්සු හැටියට ලෝකෙදෝ ජීවත් වුණත් අපි ලෝකේ මිනිස්සුද නැත්නම් අපි දෙවියන් වහන්සේගේ සෙනග කියලා අපි නැවත හිතා බලන්න සිද්ධ වෙනවා. බොහෝ විට මගේ ජීවිතේ මම ලෝකයේ සබ ගනුදෙනු කරනවා. දේශපාලන වෙන්න පුළුවන්, කලාව වෙන්න පුළුවන්, නැත්නම් ව්‍යාපාර වෙන්න පුළුවන්, නැත්නම් සමාජ සේවය වෙන්න පුළුවන්. මොන දේ කළත් මගේ සීමාවක් තිබෙනවා. සීමා අපිට යන්නේ නැහැ. ඇයි අපිට යන්න බෑ? මොකද අපි ගියොත් වැටෙනවා. අපි ගියොත් අපිට දැනෙනවා. අපි ගියොත් අපේ බඩේ පාර වදිනවා. අපි ගියොත් දෙවියන් වහන්සේ අපට නියම කළ ආශිර්වාදය අනිවාර්යෙන් නැති වෙනවා. ආමේන්. ඒ නිසා ඔබට අවවාද කරන මේ දේශනා ආරම්භය සමග ඔබට ගනුදෙනුවක් තිබෙන දෙවියන් වහන්සේ සමග ඔබට බිස්නස් එකක් තිබෙන දෙවියන් වහන්සේ සමග ව්‍යාපාරයේ ව්යාපාරිකේ තමගේ ව්‍යාපාර හරියට කොළොත් තමයි ඔබට ප්‍රතිලාභ ආදාය ලැබෙන්නේ. කිතුරුවේ දේව මිනිස්සේ දෙවියන් වහන්සේම හරියට සම්බන්ධය තියාගෙන දෙවියන් වහන්සේ වචන ජීවත් වුණොත් තමයි දෙවියන් වහන්සේ ආශිර්වාදය ඔහුට ලැබෙන්නේ. ඊයේ දවසේ බයිබල් පාසලේදී අපි ඉගෙන ගත්ත යෙසාය අනාගත වතුරේ පොත ගැන අවසාන ඉගෙන ගත්තා. මොකද දෙවියන් වහන්සේ කියන්නේ පීඩාව ආවා. හැම මිනිස්සෙකුගේ ජීවිත සතුටේ කෙරෙන්න වෙන්නේ නැහැ. සමහර මිනිස්සුන්ගේ මරණය සතුටේ නිමා වෙනවා. සමහර මිනිස්සුන්ගේ මරණය රෝග මැද, පීඩා මැද, ප්‍රශ්න මැද බැරි වෙනවා. දෙවියන් වහන්සේ වචනේ කියනවා කොහොම මැරුණත් මාසම් හරියට නම් යන ජය දෙනවා. ආමේන්. ඒ නිසා ප්‍රේමයේ දේවදරුවනේ ඔබ සතුටේ වෙන්න පුළුවන්. ඔබ ප්‍රීතිය වෙන්න පුළුවන්. ඔබට ධනෙ දිර වෙන්න පුළුවන්. ඔබට යමක්ම දිර වෙන්න පුළුවන්. නමුත් ඔබගේ ගනුදෙනුව දෙවියන් වහන්සේ හරියට තියාගන්න අවශ්‍යයි. මන්ද ගීතාවලිය 69 පරිච්ඡේදය 7 වෙනි පදය. ගීතාවලිය 69 පරිච්ඡේදය 7 වෙනි පදය. ඔබතුමා උදෙසා මම අපවාදයට ලක් වෙන්නේ මාගේ මොහොන
දෙවියන් වහන්සේ හඳුනාගෙන දෙවියන් වහන්සේ ඕන විදිහේ ජීවත් වෙන පටන් ගත්තෙන් පස්සේ මොකක්ද සිද්ධ වුනේ? ලැජ්ජාවටපත් වුණා. අපවාදයටපත් වුණා. ඔහුගේ කීර්තියට බොහෝ විට හානි සිදු වුණා කියන මේ ස්ථානයේ සඳහන් වෙනවා. මේක ඔබගේ මගේ ජීවිත සම්මාන කාරණා නෙමෙයිද? මෙන්න අවුරුදු 20 කාලේ මම සේවයට එනකොට මාත් සමග හිටියා යාළුවෝ, මගේ හොඳ සෙනෙහවන්ත මිත්‍රයෝ, සෙනෙහවන්ත නෑදෑයෝ මාව ෆෝන් කළා. මාව අයින් කළා. මාව ඉවත් කළා. ඕකට මාව පෙන්නන්න බැරි තත්ත්වයක් ඇතුළේ ඇවිල්ලා. ඔබට අපහාස කළා බයිබල් කාලෙක කියලා. විශ්ව කුසෙක් කියලා. එක එක දේවල් කිව්වා ඇවිල්ලා. මේක ඔබට මට උරුම වෙච්ච දෙයක්. අපි ලෝකයේ සමග ගිහිල්ලා විනාශ වෙනවද? දෙවියන් වහන්සේ තෝරාගත්ත පස්සේ මොන අපවාද ආවත් මොන ලැජ්ජාවක් ඒවා විඳගෙන ගිහිල්ලා අපි ජයග්‍රහී මිනිස්සු වෙනවද? දේශනා මාර්ගකාව ඔබ ලෝකයට අයිතිද? පැසිස්ටගෙදී මේක මම පේජ් එකේ දාපුවාම අපේ චර්ච් එකේ දාපුවාම ඒක සිද්ධි නෑ. මම කවදාවත් ලෝකයට අයිති නෑ. මම ලෝකයට විරුද්ධයි කියලා එයා කමෙන්ට් එකක් දාලා ඉංග්‍රීසි භාෂාවෙන් චර්ච් එකේ පේජ් එකේ දාලා තියෙනවා. අපෝ මම ලෝකයට අයිති නෑ. අපි එහෙම කියනවා. අපි එහෙම කිය සමහර අය ලෝකෙ තමයි ජීවත් වෙන්නේ. ප්‍රශ්නයක්. නමුත් ලෝකේ නැතුව ලෝකෙන් ඈත් වෙලා හරි විදිහට ජීවත් වෙනවා නම් මනුෂ්‍යර අපවාද වෙනවාමයි. ලැජ්ජාව ඇති වෙනවාමයි. ඒ ලැජ්ජාව විතරක් වෙනවා. ඒ චෝදනා මගේ ජීවිතේම විතරක් වෙනවා. ඔබ දැන් කල්පනා කරන්න ලෝකෙ බෙදුනන් පස්සේ ඔබට ලෝකේ ලැජ්ජාව ආවද නැද්ද? ඔබ ලෝකේ නින්දාව ආවද නැද්ද? ලෝකේ මිනිස්සු ඔබ ෆෝන් කරාද නැද්ද? තාමත් මැගිලිගක් කිය ඔයා තමයි නියම රැඳිලි කියලා ඔබේ කතේ අතේ දාලා ඉන්නවනේ ලෝකේ මිනිස්සු. මගේ පිටුර ජීවිතේ ප්‍රශ්නයක් තිබෙනවා. බණ්ඩායියා කොහමද? යමුද ෂෝ එකක් බලන්න යමුද බීච් එකට කියලා ලෝකෙ මිනිස්සු අපිට කතා කරනවා නම් ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ ඇත්තටම එතනට ඇවිල්ලා නැහැ විදිහ. හරියට ඇවිල්ලා නැහැ විලා. මොකද ලෝකයේත් එක්ක අනියම් සම්බන්ධතාවයක් තිබාගන්නා කෙනෙක් තමයි ඔබ. ඒ නිසා ඔබ වැටලා ඉන්නේ. ඒ නිසා ඔබට ජය නැත්තේ. ඒ නිසා ඔබට ආශිර්වාද නැත්තේ ඇවිල්ලා. ලෝකේ මිනිස්සුන්ට පුළුවන් ඔබේ ප්‍රශ්න විසඳන්න. ලෝකේ මිනිස්සුන්ට පුළුවන් ඔබගේ ජීවිත ගොඩනගන්න. මේ ස්ථානේ ඉන්නවා. දෙවියන් වහන්සේ රවට් ගන්නවා සෙනග. මේ ස්ථානේ ඉන්නවා. මෙතන ඉඳලා නමස්කාර කරලා ඊට පස්සේ කතරගම යන වන්දනාමාන කරන්න. නැත්නම් කොහෙද දේවාල කරනවා කියලා. එහෙමයි සභාවේ ඉන්නවා. ඉතින් හැමදාම ප්‍රශ්න කරලා ඊට කියන්නේ මොකද? මම යාඥා කළා මට උත්තර නැහැ. සභාවදවස කඩ කරලා ඉන්නවා. දෙවියන් වහන්සේ වෙනුවෙන් හරියට ගන්න නොකර ඉන්න. ඉතින් මට ප්‍රශ්න. කොහොම අපිට ප්‍රශ්න? මෙතන සමාජයේ ප්‍රශ්න. සමහර මුන්නේශ්වර යන මේ හොඳ ඇදහිලිවන්ත සේවයට ආරම්භ ගත්ත කට්ටිය මුන්නේශ්වර යනවා. කොහොමද අපි අක්කලා නංගිලා මල්ලිලා අයියාගේ වැඩ? මේ ඇත්තම කතා කරන්න. මට නම් අපේ කොට කියන්න පුළුවන් ඇවිල්ලා. මොකද යනකොට අනිත් අය කෝල් කරලා කියනවනේ අනේකට වැඩ වෙලා තියෙන්නේ. මම මෙහි ගියා කියලා. මෙතන ඇවිල්ලා හොඳ සාන්දාදීව නමස්කාර කරලා යාත්‍රා කරලා හාලිරුවේ කියලා යනවා. මෙන්න කිතුරා දෙන්නා වූ දෙවිලි චරිත. මෙන්න කිතුරාගේ වංචනයේ චරිත. මේ ළඟදී එක්කෙනෙක් ඒ කටේ වෙනවා කටිනට සල්ලි දීලා. කටින පෙරහැර කරන්න සල්ලි දීලා මේ සභාවට හොඳ ඇදිලිවන් කියලා. කොහොමද වෙන්නේ? අයයන් කතා කරලා කිව්වා ඔබ දුක් පාන්දර හම්බ කරලා දෙවියන් වහන්සේ රාජ්‍ය එක්කවර මුදල් ඒ වැඩිවල ඔබ යදවනවා නම් ඔබට ඒ ආශිර්වාද නෑ දුවනේ කරන්නේ කන්නේ ගෙදර උන්ට ආශිර්වාද වෙන්නේ ඒකෙන් මේක දුන්නා ලැබෙන්නේ. මේ ඇත්තක් නේද? බෝරු කියන දේවල් තමයි. මේ ස්ථාන දෙවියන් වහන්සේගේ පැත්තට අඩිය තියාගෙන ලෝකයක් සමග ඊටව හොඳට ගනුදෙනු කරනවා. ඒ අය හැමදාම වැටලා තමයි කියන්නේ. ඒගොල්ලෝ කවදාවත් ලැජ්ජාවටපත් වෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ පවුලට දරුවන්ට මොනවාද කිව්වොත් මොකද තරහා ගන්නද? මට මෙහෙම කිව්වා, මගේ පුතාට මෙහෙම කිව්වා, මගේ දුවට මෙහෙම කිව්වා, මගේ මහත්තයා මෙහෙම කිව්වා, මගේ නෝන මෙහෙම තරහා ගන්න බෑ. ලෝකේ නම්බු ආරක්ෂා කරනවා. මේක සැබෑ පිටුරු ජීවිතයක්ද? ලෝකේ මිනිස්සුන්ට අපහාස කරනවා තමයි. ලෝකේ මිනිස්සුන්ට ලැජ්ජා කරනවා තමයි. ඇයි ලැජ්ජා කරන්නේ? ඇයි අපහාස කරන්නේ?
ඔබ දෙවියන් වහන්සේ තෝරාගත්ත නිසා. ඔබ හරි මාර්ග ගමන් කරන මිනිස්සු නිසා. ඊළඟ බලන්න යෙරෙමියා 23 වෙනි පරිච්ඡේදය 23 වෙනි පදය. යෙරෙමියා 23 වෙනි පරිච්ඡේදය 23 වෙනි පදය මෙසේ කියනවා. අප දුර සිටින දෙවි කෙනෙකු මෙන්ම ළඟ සිටින දෙවි කෙනෙකු වෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වහන්සේ මමය. දෙවියන් වහන්සේ දුරක් තිනවා ළඟක් තිනවා ඔබ ළඟම ඉන්නවා ඔබ අසලම ඉන්නවා ඔබ ඉදිරියේම ඉන්නවා. මේ දෙවියන් වහන්සේ රවට්ටන්න කටත් බෑ. යක්කුම පෙරේතයන්ම එක එක කට්ටඩින්ම එක එක මිනිස්යන්ව ඔබට රවට්ටන්න පුළුවන්. නමුත් අපේ දෙවියන් වහන්සේ රවට්ටන්න කිසිම කෙනෙකුට බෑ. ළඟ ඉන්න දෙවි කෙනෙක් වගේ දුර ඉන්න දෙවි කෙනෙක් උන්වහන්සේ කියනවා. උන්වහන්සේ හැම මොහොතෙම ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඇයි? ඔබට ආශිර්වාද කරන නිසා. ඔබට ආදරය නිසා. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔබ හරි කරලා එනවා දකින්නේ. මේ දැනට ඔබ එන්නේ නැති ඔබට කවදාවත් ගමනක් නැහැ. මේ දැනට එන්නද ඔබට කවදාවත් ජීවිතයක් නැහැ. ඔබ ජීවත් වෙන්නේ ලෝකේ ජීවත් වෙන්නේ. ලෝකේ සැපසම ගමන් කරાવી. අවසානයේ මොකද වෙන්නේ යන්නේ? ඊළඟ යෙරෙමියා 23 වෙනි පරිච්ඡේදය 29 වෙනි පදේ මෙසේ කියනවා. 29 වෙනි පදේ මාගේ පණිවිඩය උකරේ ගින්නක් වැනිය. පර්වත පොඩි කරන කුළු ගෙඩියක් වැනිය. ආමේන්. දිව්‍යන් වහන්සේ වචනේ ඔබ නලවන්න වචනයක් නෙමෙයි. ඔබට පවන් සරන වචනයක් නෙමෙයි. ධර්මිෂ්ඨ මිනිස්යන් දිව්‍යන් වහන්සේ වචනේ නැරඹීමේ කිතික හා සමානයි. ධර්මිෂ්ඨ මිනිස්යන් දිව්‍යන් වහන්සේ වචනේ පවන් සරන සමාන. නමුත් දිව්‍යන් වහන්සේගේ නාමයෙන් දරාගෙන වැරදි ආකාර ජීවත් වෙනවා නම් ඒ මිනිස්යන්ට දිව්‍යන් වහන්සේ වචනේ ගින්නක්. දෙවියන් වහන්සේ වචනේ ඕගේ ජීවිත කුළු ගෙඩි පොඩි කරනවාගේ ඕගේ ජීවිත සම්පූර්ණ පොඩි කරන්න භයානක ආයුධයක්. අද ඔබ තීරණය ගන්න අපි කොතනද ඉන්නා ස්ථාන කියන එක ඇවිල්ලා. දෙවියන් වහන්සේ වචනේ අපි තේරුම් අරගෙන ජීවත් වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනය අපි අවබෝධ කර ජීවත් වෙන්න අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේ වචනය අනුගමනය කරමින් ජීවත් වෙන්න අවශ්‍යයි. අද ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ. අද අපේ දේශය වෙනස් වෙලා තියෙන්නේ. අද මිනිස්සු වෙනස් වෙලා ඉන්නේ. අපි කොතනද ඉන්නේ මේ සෙනග අතරේ? ඒක ඔබටයි මටයි වෙන්නා වූ වැදගත් ප්‍රශ්නයක් වෙනවා. අපි හරි දැනද ඉන්නේ. අපිට බෙදෙවි මම දන්න හොඳ ආකාරයකින් දේවාලයට ගිහිල්ලා සාතන්ගේ වැඩ කරගත්තොත් සාතන් මොකද කරන්නේ? ජය දෙනවා. දිනාන යන ටික කාලය ඊට පස්සේ වැටෙනකොට කුඩු පට්ට කරලා වැටෙනවා. මොකද අපේ දෙවියන් වහන්සේ ඔබත් ඔබ නමස්කාර දෙවියන් වහන්සේ ඔබට අපට ආශිර්වාද කළා අපි එහෙම වැටෙන්නේ නැහැ. අපි වැටෙන උන්වහන්සේ කොහෙද බැවේ? උන්වහන්සේ කරුවක් වෙලා අපේ නළද කෙලින් කරලා උන්වහන්සේ වචන සදා වෙනවා. ඒ සමග උන්වහන්සේ වචනේ ඉගෙන ගන්න. උන්වහන්සේ වචනේ පිළිපදින්න. උන්වහන්සේ වචන අනුගමනය කරන්න. ඒක තමයි අපේ ජීවිතේ වාසනාව. නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ප්‍රශ්නය? බෞද්ධ ක්‍රියාපද ක්‍රියා පස්වෙනි පරිච්ඡේදය 41 වෙනි පදය. ක්‍රියා පස්වෙනි පරිච්ඡේදය 41 වෙනි පදය. එවිට පේරිතියෝ ඒ නාමය උසා නින්දා දීමේ වාක්‍ය ගැන ප්‍රීති වෙමින් මන්ත්‍ර සභාවෙන් ඉවත්ව ගියහ. ඔබගේ පෙර පරම්පරාව යේසුස් වහන්සේ ගෝලයෝ යේසුස් වහන්සේ මේ දේශනා කළ සෙනග ඔබ වගේම මීට පෙර යම් පරම්පරාව හිටිය යේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වුණා අය. ඔවුන් අපි කියන්නේ යේසුස් වහන්සේ ගෝලයෝ කියලා. යේසුස් වහන්සේ ගැන කිව්ව නිසා යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරන නිසා යේසුස් වහන්සේ නාමයේ රෝගී සුව කරන නිසා යේසුස් වහන්සේ නාමයේ ඔවුන් ජීවත් නිසා ඔවුන් අධිකරණ ගෙනල්ලා ඔවුන්ට අපහාස කළා. ඔවුන්ට නිඳා කළා. ඔවුන්ට පීඩා කළා. ඔවුන්ට ලැජ්ජා කළා. මේ මිනිස්සු පොදේ පිටා ප්‍රීතියේ ස්ථානෙ දිහා යන්නේ. ආමේන්. ප්‍රීතිය කියයි. අන්න එතන දෙවෙනවා ඔවුන් ලෝකේ නෙමෙයි කියන එක. ඔවුන් ලෝකේ නම් ඔවුන්ට ධර්ම සම්මාන ලබා දෙවි. ඔවුන් ලෝකේ නම් ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙවි. ඔවුන් ලෝකේ නම් ඔවුන්ව සතරාකාරී මොනහරදයක් සිදු වෙවි. නමුත් යේසුස් වහන්සේගේ ගෝලෙන් හැටියට යේසුස් වහන්සේගේ පෙරට හැටියට යේසුස් වහන්සේ මිනිස්සුන්ගේ ජීවිත තුළ නිසා ඔවුන් අපහාසය, නින්දාව, ලැජ්ජාව, පීඩාව ආවේ. ඒ නිසා ඔවුන් දුක් වෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ. බඩවැදක අපි ජීවිත බලද්දී මම සේවයට ආපු අවුරුදු 16 17ක්ම
ඒ ගමවා කොන් කරලා තිබෙයිලා. කවුරුත් වගේ මොන බලන්නේ නැහැ. කවුරුත් මාත් කතා කරන්නේ නැහැ. කවුරුත් ගණන් ගන්නේ නැහැ. මට ඉතාලම සතුටක් දැනෙන්න ඇවිල්ලා. අපේ ගෙවල් ආපු අවුරුදු කැම්පින් ගන්න අඩු වෙන්න පටන් ගත්තා ඇවිල්ලා. මගුල් ගෙවල් වලට මට ආරාධනා කරන අඩු වෙන්න පටන් ගත්තා ඇවිල්ලා. කොටහල් මගුල් ගෙවල් වලට එන්න කියන එක අඩු වෙන්න පටන් ගත්තා ඇවිල්ලා. මම ඇත්ත වශයෙන්ම පැත්තකට දැම්ම ඇවිල්ලා. මට දැනුණ සතුට ඇයි මාව මේ වෙනස කොට්ටලේ? ඇයි මාව මේ වෙනස පැත්තේ දැම්මේ? මම සමාජ සේවය කරපු නායකයෙක්. අයින බලන්න මම ගෙවල් හදපු ප්‍රධානියා. රජයට එක්ක වෙලා. එහෙම සේවය කර මාව පැත්තකට දාපුවාම වෙන මිනිස්සෙක් නම් තමයි ගෞරවය නම්බු තත්ත්වයකට දිනා ඇවිල්ලා. දුකක් ඇති වෙයි. මට ඇතුළේ මොකද සතුට? ඇයි? මම සේවයට ආව නිසා යේසුස් වහන්සේගේ ගැලවුම් පිළිගන්න නිසා යේසුස් වහන්සේ වෙනුවෙන් මම යමක් කරන්නට හිතව නිසා තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. අද දවසේ ඔබට ඔබ මොකද බලාපොරොත්තු වෙන්නේ? ගමේ ප්‍රතිචාරද බලාපොරොත්තු වෙන්නේ? ගමේ කවුරුද බලාපොරොත්තු වෙන්නේ? අසල්වාසීන් ඔබට ගෞරව කරගෙන ඔබ උසස් කරගෙන බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තුකේ හදවත වෙලා නම් ඔබ තාම ලෝකේ ජීවත් වෙන්නේ. ඒක තමයි ඔබගේ වැටීම. ඒක තමයි ඔබගේ විපාකය. ඒක තමයි ඔබගේ විනාශය. අපි පළාතේ පෞද්ගලික ඉන්නේ අපි ජීවන පළාතේ දෙවියන් වහන්සේ නමස්කාර කරලා හිටියලා. නැවත අපි දකිනවා අනිත් අයට වඩා මේ හැම පවුලක්ම හැම නිවසක්ම ඉතාම උසස් මට්ටමකට වෙනවා ඇවිල්ලා. අද දවසේ මම දැක්ක උදේ පාන්දර 6:07 වෙනකොට අපේ දරුවෝ චර්චස් වලට යනවා ඇවිල්ලා. ගිහලා පැය දෙක තුන ඉඳලා නමස්කාර කරලා එන්නේ ඇවිල්ලා. පොඩි දරුවෝ ඇදගෙන යනවා සන්ඩේ ස්කූල් උදේ පාන්දර ඇවිල්ලා. අපේ සන්ඩේ ස්කූල් එකට සති 3ක් වෙනවා එක ළමෙක් වත් නැහැ. කොහොමද? ප්‍රශ්න ඇති. පාටි ප්‍රශ්න බස් ටිකට් එක ගන්න බැරි. ඊළඟට වාහන ප්‍රවාහනකම අඩු. අපි හැමදේම අඩු දේවල් කරගන්නවා. දෙවෙනි පහදේදී අපි ළමයිව සන්ඩේ ස්කූල් එවන්නේ නැහැ. මේ සති 3 මේකේ ආත්මික විතර වෙන ගණන් එක. හැබැයි අපි බලන්න පුරාණ එහෙම ටීචර් නැත්නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? අපි දරුවන්ට ආදරේ නැද්ද? ඔබේ මගේ දරුවෝ අද මම මෙතන ඉන්නේ කුඩා කාලේ මගේ අම්මයි තාත්තා දෙවියන් වහන්සේ කාර්යම ගෙනිච්ච නිසා. කුඩා කාලේ එක ඉඳන්ම නැවතුනේ නැහැ. කිරිගොඩ කාලේ, බඩ ගන්න කාලේ, දන ගන්න කාලේ උන්වහන්සේම හිටියේ. ඒ තමයි මගේ දරුවා ඒ විදිහට හැදුවේ වෙන්නේ. මොන ප්‍රශ්න මදුබල් මොන ප්‍රශ්න තිබ්බා? මොන අමාරුකම් තිබ්බා? චර්ච් එක දුවගෙන යනවා කියන්නේ. අද උදේ 8 වෙනකොට වාහනේ උදේ 8 වෙනකොට ආවා කියන්නේ. ඒගොල්ලන්ගේ ජීවිත, අනිත්‍යගේ ජීවිත අද යම්තම් තිබෙනවා නම් දෙවියන් වහන්සේගේ වාසභවනේ සිටීමේ ප්‍රතිඵලය තමයි. ආමේන්. හලෙලූයා. අපි මොකද කරන්නේ? අපි දරුවෝ පල්ලියක ඈත් කළ දෙයක් උත්සාහ කරනවා. ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. තරහක් මේ කියන්නේ දේශනාත්මක දෙවියන් වහන්සේ කියන වචනයයි ඔබට කතා කරා. අපේ දරුවන්ම අපි දෙවියන් වහන්සේ දම් කර මට මතකයි අපේ දරුවන්ම පුංචි කාලේ ප්‍රශංසාවට නමස්කාරට ගීතිකාවට ඔහුගේ කන් යොමු කරනවා. ඔබ දන්නවා මෙතන ඉන්නවා තීමන්සා ජොසියා. උදේ පාන්දර ඒ දෙමාපියෝ ඔහු යන චර්ච් එකට දරුවෝ කරගෙන පාන්දර 6:00 නැගිට අරගෙන යනවා. ඕල් රක්ෂාවක් නෑ ආදාය මාර්ගය නෑ ඔබ කීයක සාක්ෂි නෑ. ඕල් කිසිම ආදාය මාර්ගයක් නෑ. නමුත් කොහොමද චර්ච් එකේ දරුවෝ අරගෙන යන්නේ? මගේ දරුවා දේව මිනිස්සෙක් වෙන්න ඕනේ. මගේ දරුවා විශ්වයේ දරුවාට මොනවද තේරෙන්නේ? ඇවිල්ලා දඟලනවා කෑ ගන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ අහලෙපි අනුග්‍රහය දරුවගේ මුඛය තුලින් නාසය තුලින් කන් තුලින් යහරවනේ ආලේප තුලින් න්යාය දේවුන්ට ඇවිල්ලා. ඉතින් අපේ දරුවන්ම සතර වතාවට අපිට පැය එකම දෙක තුල දෙවියන් වහන්සේ ආලේප නැත්තම් ඔහොම උගන් නැත්තම් ඔහොම දෙවියන් වහන්සේ දරුවන්ට ලෝකේ දරුවෝ එතකොට. ඔය කියලා කොහේ හරි දවසක එන ගන්න පුළුවන්. ඒ නිසා දරුවන්ම ලෝකෙට යවනවද? අපි ලෝකේ ජීවත් වෙනවද? නැත්නම් අපි ලෝකෙ ඈත්ලා අපි සපේ පවුල දිව්‍යන් වහන්සේ ඉදිරියට යනකේ තීරණය ඔබගේ අතේ. අර දිරේගාතෝ ආශිර්වාද වෙනවා. දැන් සමහර විට අපි දකිනවා දැන් මෙතන ඉන්නවා ගැබිනි
කවුරු දෙන්නෙක් ඉන්නවා කියලා. දැන් මම පෙන්නන්න මට ඇවිදින්න හොඳ නැහැ. අපිට වහන්සි වෙන්න හොඳ නැහැ. ඒනම චර්ච් එකේ නැහැ. එහෙම කියන අම්මන්ට මේ සමග හිටියා. නමුත් මේ අම්මලා දෙන්න ඒ පෙන්නන්න දෙන්න ඇවිල්ලා ඉන්නවා. බඩ ඇතුලේ ඉන්නේ දරුවට දෙවියන් වහන්සේගේ සෙනෙහසේ මයිමේ ඒ දෝම්කාරේ කුසේ ඉන්නකොටම ඔහොම මාතා කියනවා ආමේන් හලෙලූයා මම පෙන්නන්න ගෙදරින් යන මොකද වෙන්නේ මේ අවස්ථාව නැහැ. තමන්ට උපදෙස් දරුවා මේ රටේ උතුම් පුරවැසියෙක් වෙන්න ඕන නම් උතුම් දේව මනුෂ්‍යෙක් වෙන්න ඕන නම් ඒ කාලේ ඉඳන් දෙවියන් වහන්සේගේ මහිමය කුසුතර වෙන්න දෙවියන් වහන්සේ මහිමය අදාගන්න තමයි බඩ උස්සන දරුවාව අරගෙන යනවා නේද? ඒක සමහර කට එහෙම කරේ නැහැ. එහෙම කරේ නැහැ. ප්‍රේමිත දේවදරුවනි. දෙවියන් වහන්සේගේ වචනේ බොහෝ රහස්‍ය වෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ බොහෝ ගැඹුරු තැන් වෙනවා. දෙවියන් වහන්සේ වචනේ අපිට නොදන්නා විනිවිද බව බොහෝ කාරණාකට ඉගෙන ගන්න වෙනවා. අපි මේ හැම දෙයක්ම දැනගත්තොත් අපිට මේ ගමන හරියට යන්න පුළුවන් කියලා වෙන්නේ. ප්‍රේමිත දේවදරුවනි रोम पश्चिमी परिचय तुमनि पदय रोम पश्चिमी परिचय तुमनि पदय इपमनानव पीड़ा विधि में इवसीनद बड़ गहंड बाइंड अपहार करන්න निंदा करන්න මොකද වෙන්නේ මොකද ඉවසිනවන්ත මිනිස්සෙක් වෙනවා. ආමේන් ආමේන්. සීවෙන් ඇවිල්ලා බැට කන්න මම වෙනස් වෙලා ඇවිල්ලා සමහර මේ පාස කියනවා මේ මිනිස්සයා කෑ ගහන්න බයින්ද දර කරන්නේ කොහේ බලාගෙන ඉන්නවා කියලා අනන්ත ප්‍රවාණ කියලා දෙමුට මේ ඉස්රායෙල් විශ්වවිද්‍යාලය දැකින්න කියලා ඇවිල්ලා ඇයි හොඳ පීඩාවල් හොඳ පරිමුඛය හොඳ පරිමුඛය සීවෙන් ඇවිල්ලා ඊළඟ කෑව සමහර අවස්ථාවල ඇවිල්ලා ඒ නිසා පොදුවේ මිනිස්සයා හැදුනා ඒසා ලෝකේ වෙන්න පුළුවන් සමාජ වෙන්න පුළුවන් කවුරුර පීඩා කරනවා ඒක තුළ අපි හැදෙනවා ප්‍රේමිත දේවදරුවනි. අපි හැදෙන්නේ නැත්තේ ඇයි? අපි ලෝකයේ සමග කටයුතු කරනවා ලෝකයේ සමග ජීව වෙනවා මොකද ලෝකයේ අපේ රෝස් සමාජ ඥානව ප්‍රතිබින අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි හැදෙන්නේ නැහැ. අපි තාම වෙනසෙන්න අවසරයක් අපි ජීවත් වෙන්න ඇවිල්ලා. ඊළඟ හතරවෙනි පදේ බලන්න. රෝම පස්සේ පදේ හතරවෙනි පදේ බලන්න. ඉවසින්නේ දැක්පත් බවද දැක්පත් බවේ බලාපොරොත්තුවද උපදින බව දැන අපේ විදින පීඩාවලදී ඕද ප්‍රීතිය ප්‍රමෝද වෙනුව ආමේන්. අපේ ජීවිතේ හැදෙන්නේ අපේ ජීවිත දියුණුව ඇති වෙන්නේ අපේ ජීවිතේ ප්‍රමෝද ඇති වෙන්නේ ලෝකේ මිනිස්සු අපේ පීඩා කළොත් පමණයි. ඒ තුලින් තමයි අපේ ජීවිත ප්‍රීතිය ප්‍රමෝදමය ජීවිත වල පරිවර්තන වෙන්නේ කියලා මේ සිතාන සඳහන් වෙනවා. පාවුතෝ රෝම සභාවට කියන උදේ මගේ ජීවිතේ මම පිටි බයිබල් ක්ලාස් එකේ ආපෙන් දැක්ක බැලුවා අවුරුදු 10ක් 2003 2014 අවුරුදු 10ක් මං කෑවේ මාර කට්ට මාර දුක ඔබේ පාල් වින්දේ මම ඇවිල්ලා සේකට ආවේ දවසේ ඉඳන් ගානවා ඉවරයක් නැවිලා අවුරුදු 10ක් දුක් විඳගිපම සභාව දිනනවා සෙනගේ ඉන්නවා දේවමයන් කරනවා සේවය කරනවා දෙවියන්ව රාජ්‍ය වේල යකුදුරු කරනවා රෝගසුව කරනවා බලවත් ආත්ම කරනවා පිළිකා රෝගී සුව කළා බඩවල තිබ්බාව කැවිද පෙවිත හැම දෙයක්ම විතර ඉන්න සමහර ඉතින් අරන් දැම්ම ඇවිල්ලා බලවත් සේවා කළේ යක්කු 10 15 20 ඉන්න ඒ චක්‍රයක් වෙනවල දැම්ම ඇවිල්ලා ප්‍රශ්න මාරු විදිහට ඇවිල්ලා ප්‍රශ්න අවුරුදු 10ක් පොඩි කාලයක් නෙමෙයි අවුරුදු 10ක් කියන්නේ දවස් කීයක්ද කල්පනා කරන්න. හිතේ සැලසීමක් තිබෙන්නේ නැහැ. හිතේ සහනයක් තිබෙන්නේ නැහැ. මේ අවුරුදු 10 විදිහට තියෙන හැම පීඩනයක්ම කන්න නැතුව බොන්න නැතුව අදින්න නැතුව පේමන්ට් එක වාඩිලා ඉඳලා අධිකරණ කියලා නඩුවල පෙනිසිලා ඉඳලා ඒ ලෝකයේ මිනිස්සෙක් වෙන්න දෙවියන් වහන්සේ වතාරියේ නැහැ. ආමේන්. ඔබට මම මේ කතාව කිව්වේ මේ වගේ පීඩන ඔබට එන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න ඔබට එන්න පුළුවන්. දෙවියන් වහන්සේ සේවය කරන්න. දෙවියන් වහන්සේ ලං වෙන්න. දෙවියන් වහන්සේ සමග ජීවත් වෙන්න. මට පැමිණෙන වැඩ බොහෝ දේවල් ඔබට එන්න පුළුවන්.
වහන්සේ හරියට හඳුනන්න වෙනවා. දෙවියන් වහන්සේ කවුද කියලා හරියට දන්නවනම් ඒක පීඩාවක් ගණන් ගන්න නැහැ. දැන් මාස ගාණක් තිස්සේ ඒක කොයි පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම් ආස්ථා දේවපති සෙනග නැහැ. ඒක මට ආත්මික පීඩාවක් ඇති. එක එකයි කිව්වා මේ ගොඩනකට කියලා. චර්ච් එකක් වහලා දෙන චෝදයක් දැවිලා. චෝදයක් නෙවෙයි. සෙනග ඉන්නේ නැති කොහොමද යන්නේ? කොහොමදයක් නෙවෙයි. යාඥා කරලා අවසානයේ මගේ පවුලත් එක්ක සාකච්ඡා කරලා සේවය බාරදුන ඇවිල්ලා. මම ඉස්සෙල්ලා ගාවා කියලා කියන්නේ නැහැ. බලපති වෙන මාසෙත් පත් කරන්නේ. මම තේරුම් ගත්තේ දැන් මට තියෙන දීවනාව ආස්ථා දෙන්නේ කිසිමෙන්නේ. දිව්‍යන් මාසම කැදෙන්න මට උගන්වන්න. බොහෝයි උගන්වන්න. බොහෝයි ඉගෙන ගන්න. බොහෝ දම දේශනා කරනවා. එහෙනම් මම ඒක බදායි හිටියොත් මොකද වෙන්නේ? ඒකටම තමයි වෙන්නේ. ඒක සම්පූර්ණ දාස් කරලා. සම්පූර්ණ දාස් කරලා. එක දවසක් මම ඉන්නවා. මధుවිදි සිස්ටර් ඉදි ඊට පස්සේ අපි දැන් ඒගොල්ලෝ කරන්නේ මොකක්ද සරස් ආර්ජුසනේ ගේන්නෝනේ මොකද ඔහු පිළිකා රෝගී සෝකල ඔහුට පිළිකාව ආවා. ඔහු බලවත් ආසම් කරලා ඔහු එකට වැටෙන්නේ. ඔහු බලක බාහිර හිටියව සහෝදරෙක් කැරිලා. ඔහුව සේවයට යොදවපු පාලකවරු ඔහු හරියට යොදවලා නැහැ විදිහ. දැන් ඔහුට මග පෙන්නලා ආරක්ෂාව හැමදේ දීලා ඔහු යොදවලා දෙනවා විදිහ. මොකද වෙන්න ඕනේ? සෙනසුරා එන්නව සෙනග ඊළඟ ඉරිදා නමස්කාර යොමු කරලා හවස සභාව පටන් අරගෙන ඔය දේශපුර ගම කරන අවස්ථාවේ ඔබට මේ අවස්ථාවක් දෙනවා. අද කෘෂිකුමාර සහෝදරයාට මම මේ වැඩේ බාර දුන්නේ ඇයි ඇවිල්ලා. ඕවට සෙනග ඒකනා සෙනගට ඔය සභාව ගොඩනගන්න අවශ්‍යයි. ඒ සෙනග මට මේ හොරකම් කරන්න අවශ්‍ය නැහැ ඇවිල්ලා. එවිටම අමක්ක අපිට ගොඩක් යම කිව්වම කරන්න අවන්න අතර පස්වල නිදා දෙන්න. ඇයි? මට නිදා ගන්න නෙවෙයි. අපි සේවය කරන්න අවශ්‍යයි. විශාලම කොච්චර කැදෙනවද ඇවිල්ලා. ආමනේ. සේවය නොකරන අයට ලබන අවුරුද්ද අයිට්කට වෙන කිසිය සම්මේලනය. මොකද ඒකට වාර්තා දෙන්න ඕනේ මේ අන්තිම මාධ්‍යක තුනේදී ඔබේ නිරසි කරලා නිදාගෙන යනවා. ඔබ මොනා කරන්නේ වෙන්නට ඕනේ. නැත්නම් ප්‍රශ්නයක්. අපි අදේශනා. ඒ සත්‍යෙන්නේ දේවදවඩි කණ්ඩ කණ්ඩ අපි දිවෙන් පහන් සෙනග එකයි ඔක්කොම වෙන්නේ නැහැ. ඊළඟට මතේ පස්වෙනි පරිච්ඡේදය 10 වෙනි පදයේ යේසුස් වහන්සේ මොකද කියන්නේ? යුක්තිය උදෙසා පීඩා විඳිනෝ වාක්‍යවන්තයෝය. ආමේන්. ස්වර්ග රාජ්‍ය ඔහුගේ. ඔබ වැඩ කන්න ඔබ හරිදේ කරලා දැනුම් අහන්න ඔබ හරිදේ කරලා අපාරින්ද විදින්න ලෝකේ මිනිස්සු ඔබදියා මොනවාද බෙදොත් ඔබ වාක්‍යවන්ත යේසුස් වහන්සේයි අපි ස්වර්ගයට යන සෙනග. අද ඔබ කල්පනා කරන්න ඔබ කොහෙද යන සෙනගක් පැටියෙද ඉන්නේ කියන එක ඇවිල්ලා. ඔබගේ අවස්ථානේ ස්වර්ගයේද නැත්නම් පොළොවද ඇවිල්ලා. දෙවියන් වහන්සේ බව කුසල එන්න ප්‍රතිපව තෝරාගත්තා නම් දෙවියන් වහන්සේ ඔබ කැඳවගත්තා නම් ඔබට මේ ගමන යන්න සාතන් ඉඩ දෙන්නේ නැහැ. ළමයි සම්පූර්ණ වෙවන්න සාතන් ඉඩ දෙන්නේ නැහැ. ඔබට සේවයක් කරන්න සාතන් ඉඩ දෙන්නේ නැහැ. ඔබට දෙවියන් වහන්සේම ගමනක් යන්න මේ යක්ෂය ඉඩ දෙන්නේ නැහැ. අවුල් යක්ෂයා කළුවාදුම කැදගත්ත දත් විරුද නැහැ. ඔබ ආවට සමාජය තුළ එක එක ප්‍රශ්න ඇවිල්ලා එක එක බාධා ඇවිල්ලා ඔබ දෙවියන් වහන්සේගේ ඉතා ප්‍රමාණිකව වෙන් කරනවා. සාතන් ප්‍රත්‍යවන්ත දෙවියන් වහන්සේ වචනේ ඔබට වඩා හොඳට උදානවා. ඔය ස්වර්ගයේ යෝග්‍ය පද බලන්න දෙවියන් වහන්සේගේ රාජ්‍ය සභාවට යන්නව දැනත් එක්ක ඇවිල්ලා. ඔවුන්ට හොඳ බලයක් තියෙනවා. එහෙනම් ඔබ ඕට වැඩි ඔබ බලේ පොර වෙන්න අවශ්‍යයි. ආමේන්. ඔහුට වඩා ඔබගේ බලය තියෙන අවශ්‍යයි. ඒක නෝඩ මොකද වෙන්නේ? ඔගේ ගැටවලට ඔබ අවවෙලා ඔබ විනාශකට ගම කරන. අද දවසේ දෙවියන් වහන්සේගේ බොහෝ අය ඈතට ජීවත් වෙන්නේ ඇයි? තමන්ගේ බලය සාතන බලයට ඉඳගෙන නැති කම නිසා. බලන්න ජෝබ්ගේ ජීවිතේ බලන්න කොහොම පීඩාවක්ද වෙන්නේ? කොහොම පීඩාවක්ද වෙන්නේ? ඔබට මේ පීඩාවක් ආවනම් මට මේ පීඩාවක් ආවනම් තමන්ගේ භාර්ය බයින විදිහ දරුවෝ ඔක්කොම මැරෙනකොට ගියාප රැකගන්න හැමදේම නැතිනකොට ජෝබ් මොනවද කරන්නේ? දිව්‍යන් වහන්සේ අතරින් දිව්‍යන් වහන්සේ අතරින් අපි යෝග ගැන ඉගෙන ගත්තා. ආප්‍රාණ කාලෙට පොද ඇදෙනවද මිනිස්සු? යෝග ගැන බයිබලයේ ආරම්භ පොතේ එකක් ඇවිල්ලා.
බලන්න යෝබ්ගේ ජීවිතේ. යෝබ්ගේ යාළුවෝ යෝබ් කොච්චර ඔච්චම් කරලාද කියලා. කොච්චර යෝබ් පහත් කළාද? ඔව් දෙවියන් වහන්සේ කොච්චර කිව්වද? වෙනස් වෙන්නේ නැහැ. ඇයි? සාතන්ට වඩා බලයක් යෝබ් තුළ තිබ්බා. ආමේන්. ඔව් වැරැල්ලට රෝගී හිටියා. ඔහුගේ ඇට පෙරුණා. දෙවියන් වහන්සේගේ බලයෙන් පුරවන්නේ සාතන්ට ඔසවන්න බැරි වුණා. අද දවසේ ඔබගේ බලය සාතන්ට වඩා තියෙනවද නැද්ද කියලා ඔබ කල්පනා කරලා යාව කාන්තා මේ ස්ථානට ඇවිල්ලා. යක්කුන්ට මලේ පෙරේත ආත්ම 17ක් ගැට ගහලා ගෝදරයක දාලා ඉර කරලා ඒ කට්ටඩිය මූද මැදට ගිහින් දාලා තියෙනවා. කට්ටඩේ බලපොත මොකද්ද? කට්ටඩේ තික මේ කාන්තාව පවුල් කණ්ඩෙන්න ඕනේ. කපුව කරලා තියෙනවා. ඊළඟට එයාගේ මහත්තයා ඒ වගේ ගුරුකම් මහත්තයා තමයි මෙයාව බිරිඳට කියලා දෙන්න ඇවිල්ලා. මස්සින එක එක ගුරුකම් කරලා මේ කාන්තාව කමන්ට ගන්න හදලා ඇවිල්ලා. මේ මිනිස්සු ඇඬු කොන් වෙ විදිහට නඩන පටන් ගත්තා. අනේ මාව නිදහස් කරලා දෙන්න. අනේ මාව මේ තත්ත්වය ඉවත් කරලා දෙන්න. එයා උපදෙම කිතුරේ ක්‍රමයේ කිය පාස්කෝ දැක්කා ඇවිල්ලා. උපදෙම කිතුරේ නෙමෙයි. ඒ ලබන බදාදා කොහෙර කරලා දෙද? මේ පෞද්ගල කරලා මොහොතේ කොහෙද තිබ්බත් ඊයේ මෙතනදී සැලුණා වැටුණා කෙනෙකුට වැරෝ ගියා. ඇයි? ඔබේ මගේ බලය යක්ෂකට වඩා බලය ඉහෙන තිබෙන අවස්ථාවක්. අපි යක්ෂකට පහත් නම් අපිට කිසි දෙයක් කරන්න බෑ. පාස්ටර් විතරට මේ යක් වෙලවන්න ඕනේ. පාස්ටර් විතරට රෝග සුව කරන්න ඕනේ. ඔබ හැම කෙනෙක්ම දේවාලේ පොර වෙලා දිව්‍යන් වාදාම ඔස්වන් වසරක වෙන අවශ්‍යයි. ආමේන්. හalleluya. ඒක තමයි දිව්‍යන් වහන්සේ ප්‍රේමයෙන් බලාපොරොත්තු වෙන්නේ. සෙකන්ඩ් ක්ලාස් පුදුර වෙන්නේ නැහැ. ෆස්ට් ක්ලාස් පුදුර වෙන්නේ නැහැ. ඒක තමයි ඔබගේ ආත්මික සුභෝභෝගී ජීවිතය. ඊළඟට 11 පදේ මතේ සුභාර පස්සේ පරිච්ඡේදය 11 පදේ මිනිස්සු මානසික අපේ නිന്ദා පීඩා කොට නානා විද අසත්‍ය චෝදනා නගර කල ඔබ භාග්‍යවත් වේ. යේසුස්ගේ කවුරු මොන දේ කිව්වක් කමන්නේ නැහැ. කවුරු කොහොම මංගල හිතුවක් කමන්නේ නැහැ. කවුරු මොන චෝදනාවක් කමන්නේ නැහැ. ඒ හැම චෝදනා නගර විද මගේ ගෙදරට කිව්වා ගණිකා වෘත්ති කරන්න පවුලක් ඉන්න ගියා. මොකද අපේ ඒ කාලේ එක එක කට්ටිය එනවා එක එක ප්‍රෝග්‍රෑම්ස් කරන්න ඇවිල්ලා. ඒ මම සතුටු වුණා මොකද මම එහෙම කරන්නේ නැහැ. බලන්න ඒක අර සිකල් මාතා කියන්නේ ඒකට මොකද වචනක් තියෙනවා. යට හොඳ නැහැ. ඔකේ බෑ නබවස්. එහෙම කිව්වේ. මගේ ඒව පහත් කළා ඇවිල්ලා. එහෙම ඔය ඉන්නේ ඔක්කොම බිස්නස් කරන්න කට්ටිය කියලා ගණිකා වෙන්නේ කියලා. මමාරි වාසනාවක්. ඔබේ ගෙට කවුරු නේද දෙකොත් ඔය අම්මට කියලා ඔබ යන්නේ නැද්ද? ඈ? අපේ ගෙවල් වල විරුද්ධ කවුරු වචනයක් කතා කළොත් අපි ගන්න තීරණය මොකද්ද? රෙද්ද උස්සගෙන සර උස්සගෙන යනවද නැද්ද? නැත්තම් මේ දිවයන් වහන්සේ තමයි මගේ පවුලට මගේ නිවස මට මේ අපහාස දෙන්නේ ස්තුති වේවා ස්වාමී කියලා කියනවද? ලෝකේ මිනිස්සු ඉන්න ලෝකාගර කියා කරා. දිව්‍යන් වහන්සේ මිනිස්සෙක් නම් දිව්‍යන් වහන්සේ කියන ආකාරයට ක්‍රියා කරේ. ඒක තමයි ලෝකේ මිනිස්සු අපේ අතර වෙන්නා වූ විශාලම වෙනස. ඊළඟට අවසාන වශයෙන් මතෙව් පාර්ශ්ව පරිච්ඡේදය 18-19 පද. මතෙව් පාර්ශ්ව පරිච්ඡේදය 18-19 පද. ලෝකේ ඔබට ද්වේෂ කරන්න ඔබට වෙන මඩ ද්වේෂ කළ බව දැනගන්න. ලෝකෙ ඔබට ද්වේෂ කරන්න ඔබට වෙන මඩ ලෝකේ මිනිස්සු දෙක කළ බව දැන. ජේසුස් වහන්සේ කොච්චර නිඳා කළාද? ජේසුස් වහන්සේ අපහාස කළාද? ජේසුස් වහන්සේ කෙල කැවුවද? බලන්න ජේසුස් වහන්සේ වෙන අවස්ථාවේ සතුටු වුණා. ඇයි? දිව්‍යන් වහන්සේ විශ්වලෝකේ වචනය කතා කරන්නේ. එතුමා දිව්‍යන් වහන්සේගේ මිනිස්සු කෙනෙක්. ඊළඟට කියනවා ඔබ ලෝකේ නැයිද නම් ලෝකේ සුවකේ අයද වෙන්නේ ඔබට ඇලුණු නැත. ඔබ ලෝකේ නැයිද නම් ලෝකේ අයද ලෝකයේ කොහොමද ආදර කරන්නේ? මචං කොහොමද වාසනා පරිම්බන් යන්න
අද රැක් පඩියන පාටියක් දාමුද? එහෙමයි කතා කරන්නේ. වාසනා පඩිය ගත්ත වෙලේ ගෙදර ඇවිල්ලා දසේකට සයින් කරනවා නම් ඒ මුස්පීතු ගෑණි බක් බලන්න දෙන්නේ නැද්ද? කැඳක් නැහැ බක්. හරි ලෝබයි බක්. අඩුගානේ නිකන්වත් අපිත් එක්ක ගියර එකක් පොඩ්ඩ එන්නේ නැහැ බක්. එයා හරියන්නේ නැහැ. එහෙම කිව්වොත් වාසනා මතයි. එහෙම කිව්වොත් වාසනා නෑ වාසනා මාරේ හදි ගත්තට ගන්න බෑ. අල්ලා පිට විරෝධන. එහෙම කියනවා නම් වාසනා ලෝකෙ තමයි. මේක තමයි සමාජය ඇත්තේ. අපි වැරදි මාර්ග ගමන් කරන ලෝකේ වල සමහර ගොඩක් ආදරේ. නංගි කොහමද? නංගි කොහමද? මන්නේ කොහමද? එහෙම අපි ආදරේ වැරදි ගන්න. ඒ ලෝකෙට කිත අනක්තරව අපි ආදර සම්බන්ධකම පාත්වාගෙන යන නිසා. නමුත් එහෙත් ඔබ ලෝකෙට අයිති නොවන නිසා ලෝකයා කෙනෙක් මාව ඔබ තෝරා ගන්න නිසා ලෝකයා ඔබට ද්වේෂ කරන නැත. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබ දැන් ලෝකෙට අයිති නැහැ. යේසුස් වහන්සේ ඇවිල්ලා අල්වාගේ ජීවිත පූජා කරලා මරණය පරාගෙන නැගිටලා ඔබ බාහන කියලා යක්ෂ ඉස්සබඩ කරලා උන්වහන්සේගේ දරුවෝ කෙනෙක් කැඳවන්නේ. ඒ නිසා දැන් ප්‍රශ්න මොකද? ලෝකය ඔබට කැමති නැහැ. ප්‍රේමිත දේවදරුවනි, ඔබ ඔබගේ ජීවිත ගැන මෙනෙහි කරන්න. ඔබගේ පවුල ගැන මෙනෙහි කරන්න. ලෝකේ කැමැත්තට ජීවත් වෙනවද? යේසුස් වහන්සේ දුන්න ගැලීමනව ලෝකේ ද්වේෂ කළා. දිව්‍යන් වහන්සේ වන ආකාර ජීවත් වෙනවද? ඇස්වසා ගන්න. මේ මොහොතේ ඔබේ ජීවිත ගැන මෙනෙහි කරන්න. ඔබ තීරණය ගන්න මම අයිති කාටද? මගේ පවුල අයිති කාටද? මගේ දරුවෝ අයිති කාටද? තීරණය ගන්න. මම අයිති දෙවියන් වහන්සේට නම් දෙවියන් වහන්සේගේ මාර්ගය ගමන් කරන මිනිසෙක් වෙන්න. මගේ පවුල දෙවියන් වහන්සේට නම් මගේ දරුවයි දෙවියන් වහන්සේ නම් උන්වහන්සේගේ පසුපස යනවා පවුලක් වෙන්න දරුවගේ දඬ ගෙන්න. සෙවෙන විට පීඩාවට එන බව අපහාස ඉන්න එන බව ලෝකයේ අපිට විරුද්ධව ක්‍රියා කරන බව ඔබ දැනගන්න. එහෙම නොවනවා නම් ඔබ ලෝකයේ සමග අනියත් සම්බන්ධයක් වෙනවා. මේ කිසි ජීවිතේ ප්‍රශ්නයක් වෙනවත් ලබා ගන්න. අද දවසේ දිව්‍යන් වහන්සේ කැඳවන්නේ වෙනවා. යේසුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ඔබගේ ප්‍රශ්න වලට විසඳුම දෙන්නේ උන්වහන්සේ තුලින්. අද දවසේ යම් කෙනෙක් බැහැලා ඉන්නවා නම්, කඳුලෙන් ඉන්නවා නම්, ඔබේ ජීවිත හානියක් කරලා වෙනවා නම්, ඔබේ ජීවිත ප්‍රශ්නයක් කරලා වෙනවා නම්, ඔබට සුවඳ රෝගයක් වෙනවා නම්, සෙල්ස්වල හරස හතරයි තියෙන හාස්කාමයේ වෙදී. ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න. ඔබ වැඩිච්ච දැන දෙවියන් වහන්සේ ඔබ කොට නගර අනිවාර්යයෙන්ම ඔබට පුදුම අගයක්ක් දෙනවා නම් ඔබගේ රැකිය ආදායම කඩා වැටෙන්න වෙනවා නම් ඔබ විශාල නායකයෙක් ඉන්නවා නම් ඔබ හම්බ කරන්න දෙපළ yaadෙන්නේ නැත්තම් එන්න සෙන්සර් හවස් හතරක් ගන්න ආස්වාදේ සාද දෙකක් තුනක් ඇවිල්ලා බලන්න. අද නමස්කාර පූජාව තුළ සෙල්ස්වලද ඇවිල්ලා ඔබගේ ප්‍රශ්න පත්‍ර දෙවියන් වහන්සේ පාදවම තබලා ඉරිදෑක නමස්කාර කරන්න. සත්‍ය දෙකක් තුනක් යනකොට දෙවියන් වහන්සේ ඔසවන්න යනවා. ලෝක එවිට ඔබට වෙන්න පුළුවන්. ඔබ ගණන් ගන්න එපා. ඔබට අවශ්‍ය ජීවත් වෙන්න නැහැ. ජීවත් වෙනවා නම් පවුම කියනවා මේ ස්වාමීන් වහන්සේ අපේ ජීවත් වෙන්න කියලා. නැත්තම් මට මේ ජීවිතේ වැඩක් නැහැ කියලා පවුම කියනවා. අපි ජීවත් වෙනවා නම් යේසුස් වහන්සේ සමග ජීවත් වෙමු. නැත්නම් අපිට මේ ජීවිතේ කිසිම බලක් නැහැ. අපි తాවකාලික විලෝකී ජීවත් වෙන්නේ. සදාකාලික භූමියක් අපිට මට තිබෙන බවත් බාර ජීවත් වෙන්නේ. ලෝකේ මනුෂ්‍ය සංසුවට අසල්වාන් සමග ප්‍රීති මොකද උනාට ඒක කිසිම තීරණයක් කරන්න නිෂ්ඵල වැඩක්. ඕක කැමති ඔබව ඕන්ගේ බලට රැගෙන යන්න. දිව්‍යන් වහන්සේ තෝරන්න වෙන්නේ ස්වර්ගයේ සම්පත ලබා දෙන පිණිසයි. මේ පොදු යාඥා කරන්න. ඔබේ ජීවිතය හදා ගන්න, ඔබේ පවුල හදා ගන්න, ඔබේ දරුවන් ගැන ඊට වඩා විශාල කැපීමක් ඇති කර ගන්න. මාරු තමයි
මේ සතියේ බස් ගාවට මට රුපියල් 1300 වැඩි කියලා දෙනවා. 1300. මොනවා කරන්නද? බස් ගාව වැඩි කියලා මම චර්ච් ගාවේ දැන් තිනවල බක්කාසු වැඩි කියලා දාද විශ්ලි මම යන්නේ වන්දන බස් එකේ. රුපියල් 400 කියලා කීයට වැඩි කරා එනකොට. යන්නෝ. මම ඒක කරන්නේ මොකටද? දෙවියන් වහන්සේ වෙනුවෙන්. දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන්නත් චර්ච් එකේ අමාරු කොට අපට කියන බයිබල් ස්කූල් ළමයි සමහර කට එක දවස් එන්න රුපියල් 1500 විතර දුර යන එන්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ සාක්ෂි කරනවා. රුපියල් 1500 ගහක් ඉඳලා ඇවිල්ලා මම එන්නේ ඔබගේ වචනේ කියලා ගන්න. මගේ තාත්තා ජේෂ්ඨාන ආශ්‍රව සාක්ෂි. රට කඩාන වැටලා දුන්නාද? දැන් තමයි ටිකට් එක ගොඩ එන්නේ ඇවිල්ලා. දැන් තමයි යක්ෂය පාලනේ රට ටිකට් එක නිදහස් වෙන්නේ ඇවිල්ලා. දැන් ලබන සතියේ දවස් 5ම පාසල් දෙනවා. මෙතන බලන්න ට්‍රැක්ටර් ලිගයක් නැහැ. ට්‍රැක්ටර් ලිග ලක්ෂයක් ලංකාවට වෙලා මේ තෙල් පහකට ඔක්කොම පවිත්‍ර කරලා හදාන්න. තව නැවක් කරන විශ්ලේෂණය වෙන්නේ. දෙවියන් වහන්සේ රටේ ප්‍රශ්න ටිකට විශ්ලේෂණ කරනවා ඇවිල්ලා. වැඩි වෙන අඩු වේවි. බස් කාත් අඩු වේවි. මම මොකද කිව්වේ? දෙසැම්බර් මාසේ හොඳ කාලයක් ඒකේ කිව්වද නැද්ද නගර වාක්‍ය? ඊට පස්සේ ඊට වඩා ප්‍රශ්න ඇතුළට කිව්වද නැද්ද? මිනිස්සුන්ට මතක වෙනවා කන්න බොන අදින් දිනවල ඇවිල්ලා. අද තීරණයක් ගන්න. අපිට අමාරු තමයි. අපිට බෑ තමයි. අපි නමස්කාර කරලා ජීව මාර්ගයේ කියන රාමේ අපි අමාරු ගාරේ චර්ච් එකට අද සමහර කට්ටිය වැල්ලපිටිය පයින් චර්ච් එකට යනවා ඇවිල්ලා. මම විතරද පයින් චර්ච් එකට යනවා ඇවිල්ලා. මට දෙවියන් වහන්සේ කරනවා. අකුරුදු වෙන්න අවශ්‍යයි. මොන පීඩා තිබ්බත් මොන බාධා තිබ්බත් මොන අමාරු තිබ්බත් මම යේසුස් වතාරින්නේ. මම ඔබ නමස්කාර කරනවා. මම ඔබවහන්සේ පාදවලට එනවා. මම ඔබවහන්සේ කකුල් දෙක අල්ලනවා වෙන්න. ඔබ දැන් අල්ලන්න දාන්න කරලා ඔබවහන්සේ අනිවාර්යයෙන්ම උත්තර දෙන්න යනවා. හිමි පාද වෙත ආවා කරුණා මිරි යේසුනේ ඔබ ප්‍රේමය දුටුවා දේව අභිමුඛයේ ඔබ අපි යාත්‍රා කරමු. අද දවසේ මන්නාව නිදහස් අවසානයේ මේ වචනේ තදින් අල්ලා ගන්න යේසුස් වහන්සේ අනිපාරේ කමක් කරන්නා වූ දෙවසනක වෙන්න. දීපයන් වහන්සේ දරුවට බාර ස්වාමීනි අද දවසේ වචනේ දීපයන් වහන්සේ ඔවුන් හැඩගස්සන්න ලෝකේ පීඩා තිබෙන බව ලෝක අපි ප්‍රතිසේව කරන බව දැනෙන්න හැකේ සලක ස්වාමීනි ඒම තවතර පොණ දීමේදී මහා ප්‍රීතියක් ඇතිව ඔහුගේ ජීවිතේ පොඩ ගොඩාක් පිළිතුරු කරන ස්වාමීනි ඔබගේ කැමැත්ත ප්‍රකාශ වෙන වහන්සේ අවශ්‍ය ආකාරයෙන් කන වෙන වදෙන් වහන්සේ වඩිදාස් කරන ස්වාමීනි ශිරබ්දයන් බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හලෙලූයා හලෙලූයා හලෙලූයා